වස්සාන ධර්ම දේශනා සමහර අය ආනාපාන සති කරනවා මැරෙයි කියලා බය හිතෙනවා. ඒ තරම් මහ වේගෙන් හුස්ම ගන්නවා පිට කරනවා වැඩි වෙලා කරන්න හම්බෙන්නේ නැහැ. මහන්සි එනවා. මහන්සි ආපු ගමන් වැඩේ නවතිනවා. එහෙම ආයාසයෙන් කරන එකක් නෙවෙයි ආනාපාන සතිය කියන්නේ. හුස්ම ඉහළට ගැනීම සහ පහළට හෙලීම පිළිබඳව තමන් එදිනෙදා ඉන්නකොට කෙරෙන විදියටම සිහිපත් කිරීම තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. දැන් ආනාපාන සතිය කියන්නේ ශරීරෙ සිදුවෙන ක්‍රියාවලියක්නේ. දැන් නාසකට හිත යොමු කරලා බලන්න කිව්වා. හුස්ම රැල්ල ගන්නවා පිට කරනවා. හුස්ම ගැනීම පිට කිරීම ගැන හිතලා මේ හුස්ම රැල්ලේ අන්තිමට තේරෙනවා දීර්ඝ විදියටම හුස්ම ගැනීම එක විදියකට වෙන්නෙත් නැහැ. දීර්ඝ විදියට පිටවීම හැම වෙලාවෙම වෙන්නෙත් නැහැ. කෙටි හුස්ම ගැනීම හැම වෙලාවකම වෙන්නෙත් නැහැ. කෙටි හුස්ම පිට කිරීම හැම වෙලාවකම වෙන්නෙත් නැහැ. මේ හුස්ම රැල්ලෙත් වෙනස් වීමක් තියෙනවා. ECG report එකක් අතට අරගෙන බලන්න එක විදියටද ගිහිල්ලා තියෙන්නේ කියලා. එක විදියට ගිහිල්ලා තියෙනවා නම් එහෙනම් මැරිලා ඉපදිලා. එක විදියට යන්නේ මැරුණාමනේ. එතකොට දැන් ECG report එකක් අතට ගත්තාම තේරෙන ඒ හුස්ම රැල්ලේ එක ස්ථිර බවක් නැහැ. වෙනස් වෙලා තියෙනවා. අන්න ඒ නිසා ඊට පස්සේ බලන්න කිව්වා අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. මේ ගන්න හුස්මත් අනිත්‍යයි කියලා හිතන්න කිව්වා. අන්න කෙලවර. දැන් බලන්න කයෙහි සිදුවන ක්‍රියාදාමයක් මූලික කරගෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්න කිව්වා. ඔය එක ක්‍රමයක් ආනාපාන සති. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාවතගම පුස්සැල්ල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු රේණුකා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙබරවාරි මාස 26 වන දිනට යෙදෙන්නා වූ සිය උපන් දිනය වෙනුවෙන් දයාපර දෙමාපියන් වන මීට වසර 3කට පෙර පරලෝ සැපත් යුද හමුදාවේ සේවය කර විශ්‍රාමලත් ආර්.ඩී. විජේනිස් දයාපර පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින අවුරුදු 71ක් වයස ඇති ආර්.ඩී. පෙසුනා දයාපර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසංඛතං ච වෝ භික්ඛවේ දේසිස්සාමි අසංඛත ගාමින්ච මග්ගං තං සුනාත කතමංච භික්ඛවේ අසංඛතං යෝ භික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති භික්ඛවේ අසංඛතං කතමෝච භික්ඛවේ අසංඛත ගාමි මග්ගෝ කායගතා සති අයං වුච්චති භික්ඛවේ
අසංකත ගාමි මග්ගෝති සදහවත් කාරුණික පින්වත්නි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මාවතගම පුස්වැල්ල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයෙහි යෙදී සිටින රේණුකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත්තුන්. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එතුමියගේ උපන් දිනය නිමිති කරගෙන පෙබරවාරි මාසේ 26 වන දිනට යෙදී තිබෙන උපන් දිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම වසර 3කට පමණ පෙර මිය පරලෝ සැපත් යුද හමුදාවේ සේවය කළ විශ්‍රාමලත් ආර්.ඩී. විජේනිස් පියාණන් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් 71 වන වියෙහි පසුවන ආර්.ඩී. පෙසෝනා උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරගෙනයි අන්තර්ජාලය හරහා බොහෝ කෙනෙකුට හිතසුව පිණිස, බොහෝ දෙනෙකුට යහපත පිණිස මේ උතුම් ධර්ම දේශනාව විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේත් ඒ වගේම සමහරක් විට භික්ෂූන් වහන්සේලා වෙන්න පුළුවන්, සමහරක් විට දෙවිවරු වෙන්න පුළුවන්, සමහරක් විට රජවරු වෙන්න පුළුවන්, ඇති කරගත්ත ධර්ම සංවාද අන්තර්ගත කොටස. සංයුත්ත කියන වචනේ තේරුමත් එකතුවක් කියන අදහසනේ තියෙන්නේ. එතකොට සංයුත්ත නිකාය පුරාවටම දකින්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ සමග විවිධ චරිත, දෙවිවරු වෙන්න පුළුවන්, රජවරු වෙන්න පුළුවන්, සිටුවරු වෙන්න පුළුවන්, ඇති කරගත්ත ධර්ම සංවාද අඩංගු කොටස. මෙන්න මේ සංයුත්ත නිකායේ තියෙනවා අසංඛත සංයුත්තේ කියලා කොටසක්. ඒ අසංඛත සංයුත්තේ සඳහන් වන සූත්‍ර දේශනාවක් තමයි කායගත සති කියන සූත්‍රය. දැන් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කායගත සති සූත්‍රය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ පැහැදිලි කරනවා අසංඛතංචවෝ භික්කවේ දේසිස්සාමි. මම ඔබට අසංඛතය දේශනා කරනවා. මොකක්ද මේ අසංඛත කියලා කියන්නේ? අසංඛත කියන වචනේ තේරුම තමයි නිර්වාණය කියන අදහස. එතකොට නිවන සලසා ගැනීම කියන එකට තමයි අසංඛතය කියලා කියන්නේ. නිර්වාණයටම කියන තවත් නමක් හැටියටත් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ අසංඛත වෙන්නේ රාගය, ద్వේෂය, මෝහය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දැම්මහම, රාගය යම්කිසි කෙනෙක් ක්ෂය කරනවා නම්, ద్వේෂය ක්ෂය කරනවා නම්, මෝහය ක්ෂය කරනවා නම් අන්න එතනට තමයි අසංඛත නැත්තම් නිර්වාණය කියලා සඳහන් කරන්නේ. එතකොට මේ කායගත සති සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය හැටියට කායගත සතිය හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අසංඛත ගාමි මග්ගෝ, අසංඛත වෙන්න අනුගමනය කළ යුතු මාර්ගය. ඒ කියන්නේ නිවන සලසා ගැනීම සඳහා මග. අපි කවුරුත් ඉගෙනගෙන තියෙනවා දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව. එතකොට දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ නිවන් දකින්න හේතු වන මාර්ගයම තමයි. දුක නැති කිරීම කියන එකනේ නිවන කියන්නේ. එතකොට එතනදි පෙන්නනවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ.
දුක නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා. දැන් මෙතනදී පෙන්වන්නේ රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න නිවන පිණිස හේතු වන එක් මගක් හැටියට තමයි කායගත සතිය. එතකොට කායගත සතිය කියලා කියන්නේ මේ ශරීරයේ යථා ස්වභාවය පිළිබඳව හැම අතින්ම මෙනෙහි කරනවා කියන එක. කායගත සති ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීම. එතකොට මේ කායගත සතිය ප්‍රගුණ කරන කෙනෙකුට යන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල බොහොම පහසුවෙන්. දැන් බලන්න නිවන් දකින්න තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන්න, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම පිණිස අනුගමනය කළ හැකි ගමන් මාර්ග බොහෝමයක් තියෙනවා. දැන් බලන්න ධර්ම ශ්‍රවණය කිරීමත් සීල සමාධි ප්‍රඥා කියන කාරණා වැඩෙන්න හේතු වන කටයුත්තක්. දැන් බලන්න ධර්ම ශ්‍රවණය කරනකොට සීලය සම්පූර්ණ වෙනවා. ඒක එහෙම කොහොමද සම්පූර්ණ වෙන්නේ? සීලය කියලා කියන්නේ කයෙහි සහ වචනයෙහි ඇති කරගන්න සංවරකම. දැන් හොඳට බණ අහනවා නම් ඒ කෙනාගේ කායික ක්‍රියාකාරීත්වය තුල අසංවරකමක් නැහැ. ඒ වගේම තමයි වචනය පවා සංවරයි. එතකොට දැන් මේ කාල සීමාව තුල ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ ගතත් සංවරයි, වචනයත් සංවරයි. අන්න ඒ නිසා මොකක්ද වෙන්නේ? සීලය ශක්තිමත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සමාධි. සමාධිය කියන්නේ මොකක්ද? යහපත් අරමුණක සිත පවත්වාගෙන යාමේ හැකියාව. දැන් ඔය සති සමාධි කියලා වචන දෙකක් තියෙනවානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා සම්මා සති සම්මා සමාධි කියලා. ඒ කියන්නේ යහපත් සිහිය සහ යහපත් සමාධිය. ඒ වගේම අහලා තියෙනවා මිච්ඡා සති මිච්ඡා සමාධි කියලා. එතකොට මිච්ඡා සති මිච්ඡා සමාධි කියන්නේ වැරදි සිහිය සහ වැරදි සමාධිය. මේ ජීවිතය ගත කරනකොට මිනිස්සු වැඩිපුරම යන්නේ මිච්ඡා සතියට සහ මිච්ඡා සමාධියට. ඒකේ අත්දැකීම් අපිට ඕන තරම් තියෙනවා. දැන් සති කියන්නේ සිහිය පිහිටුවීම, සමාධිය කියන්නේ පිහිටවපු තැන හිත පවත්වාගෙන යාම. ඒක තමයි පොදු කාරණා දෙක. සතිය යනු සිහිය පිහිටුවීම, සමාධිය යනු පිහිටවපු තැන සිත වැඩි කාලයක් ගෙන යාම. දැන් චිත්‍රපටියක නම දානකොටම අපි මොකද කරන්නේ? ඒ නමට සතියක් ඇති කරගන්නවා, සිහියක්. සිහිය පිහිටවනවා අර දාපු නමට. ඊට පස්සේ නමේ හැටි බලලා නම වට කරලා දාලා තියෙන යම්කිසි සිත් ඇද ගන්නාසුළු රූපයක් තියෙනවා නම් ඒ රූපය දිහා බලලා මොකද කරන්නේ? අන්න සිත නමට පිහිටෙව්වා. ඊළඟට මේක දිහා බලාගෙන ඉන්නකොට චිත්‍රපටියේ භාගයක් විතර යනකොට වෙලා තියෙන්නේ මොකද්ද? අර සිහිය සමාධිය බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒ සතිය හෝ ඒ සමාධියට කියන්නේ මොකක් කියලාද? මිච්ඡා සති මිච්ඡා සමාධි. ඒක කෙලෙස් වැඩෙන්න හේතුවක්. ඒකයි මිච්ඡා කියලා කිව්වේ. ඒ කියන්නේ වැරදි සිහියක් සහ වැරදි සිහියක පිහිටුවා සිටීම. ඒකේ ප්‍රතිඵල අතිශයින් භයානකයි. එතකොට සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ හොඳ අරමුණක සිත පිහිටුවීම සහ හොඳ අරමුණක සිත පවත්වාගෙන යාම. එතකොට අපි හිතමු බුදුගුණ වැඩිය යුතුයි කියලා සිහියක් ඇති වෙනවා. මුලින්ම වෙන්නේ ඒකනේ. බුදුන් වඳින්න ඕන කියන සිහිය එනවා. ඊළඟට ඒ ඉරියව්ව තුල ඉඳගෙන
මේ බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරගෙන යනකොට තමයි සමාධිය එන්නේ. එතකොට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් සිතිවිලි යටපත් කිරීමට හේතු වෙන සිහියක් තියෙනවා නම් අන්න ඒ සිහිය සම්මා සති. තමන්ගේ හිතේ කෙලෙස් නැති කරලා චිත්ත පාරිශුද්ධත්වය ගොඩනගන්න හේතු වෙන සමාධියක් තියෙනවා නම් අන්න ඒ සමාධියට කියනවා සම්මා සමාධි කියලා. එතකොට දැන් ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන යනවා කියන්නේ සම්මා සති සම්මා සමාධි. හොඳට මුලින් ඉඳලා අහගෙන යනකොට මැදදී අයින් වෙන්න බැරුව යනවා. එක දිගටම මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඕන කියන උවමනාව ඇති වෙනවා. අන්න ඒ හොඳට ධර්මදේශනාව තුල වාසය කරනකොට සමාධිය ප්‍රගුණ වෙනවා. ඒ නිසා ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න හේතුවක් තමයි බණ අහනවා කියන එක. සීලය ශක්තිමත් වෙනවා. තව පැත්තකින් සමාධිය ශක්තිමත් වෙනවා. තවත් පැත්තකින් ප්‍රඥාව ශක්තිමත් වෙනවා. ප්‍රඥාව ශක්තිමත් වෙනවා කියලා කියන්නේ කෙලෙස් පාලනය වෙනවා කියන එකයි. කෙලෙස් යම් කිසි හේතුවකින් පාලනය වෙනවා නම් පාලනය වෙනවා කියන්නේ ප්‍රඥාවේ වර්ධනයක් වෙනවා කියන එකයි. දැන් බලන්න මේ වගේ වෙලාවක බණ අහන වෙලාවක පින්කමකට යොමු වෙලා ඉන්න වෙලාවක තමන්ගේ හිත තුල තිබෙන රාග, ద్వේෂ, මද, මෝහ ආදී කෙලෙස් පිළිබඳව කල්පනා කරනකොට අපි ඔක්කොම කෙලෙස් සහිත මිනිස්සුනේ, පෘථග්ජනයිනේ. එතකොට මේ හැම හිතකම රාග, ద్వේෂ, මද, මෝහ ආදී බොහෝ කෙලෙස් ඇතුවයි කටයුතු වෙන්නේ. එතකොට මේ කාල සීමාව තුල බලන්න පින්වත්නි තමන්ගේ හිත පිළිබඳව පරීක්ෂා කරලා හිතේ තියෙන කෙලෙස් ධර්ම යටපත් වෙලා තියෙනවා. එතකොට යම් කිසි කටයුත්තකින් හිතේ තියෙන රාග, ద్వේෂ, මද, මෝහ යටපත් වෙලා යනවා නම් ඒ යටපත් වීමම පෙන්눔 කරන්නේ මොකද්ද? ප්‍රඥාවේ වර්ධනය. ප්‍රඥාව වර්ධනය වෙනකොට රාග, ద్వේෂ, මෝහ යටපත් වෙනවා. රාග, ద్వේෂ, මෝහ වර්ධනය වෙනකොට ප්‍රඥාව යටපත් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ රාගයේ වැඩෙන දේවල් බල බල දුවනවා නම්, අහන්න දුවනවා නම්, රාගයේ වැඩෙන දේවල් වල යෙදී ඉන්නවා නම්, ද්වේෂයේ වැඩෙන දේවල් බලනවා නම්, ද්වේෂයේ වැඩෙන දේවල් අහනවා නම්, ද්වේෂයේ වැඩෙන දේවල් පස්සේ දුවනවා නම්, මෝහයේ වැඩෙන දේවල් බලනවා නම්, අහනවා නම්, යෙදෙනවා නම්, අන්න ඒ රාග, ද්වේෂ, මෝහ වඩන කෙනාගේ හිතේ තියෙන ප්‍රඥාව දුර්වල වෙලා නැති වෙලා යනවා. ඒ කියන්නේ රාගෙන් මත්වෙච්ච මිනිසයාට කරන්න ඕන දේ මොකද්ද, නොකල යුතු දේ මොකද්ද කියන එක වටහා ගන්න බැරුව යනවා. අද සමාජයේ බන්ධනාගාරගත වෙලා විවිධ අපරාධවලට මිනිස්සු දුක් විඳින්නේ මොන හේතුවක් නිසාද? එක්ක රාගය වඩන දෙයකට, එක්ක ද්වේෂය වඩන දෙයකට, එක්ක මෝහය වඩන දෙයකට නැඹුරු වෙච්ච නිසා ඔහුට මේ දේ කළොත් මට දඬුවම් විඳින්න වෙනවා කියන මොලේවත් නැති වෙලා තියෙනවා. එතකොට ඒ වගේ කෙලෙස් වර්ධනය කරන පැතිකඩකට මිනිස්සු දුවගෙන යනවා නම් කරන්න ඕන මොකක්ද, නොකල යුතු දේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඒ කෙනාට බෑ. ඒ කියන්නේ ප්‍රඥාව දුර්වලයි. රාගෝ, දෝසෝ, මදෝ, මෝහෝ එත්ත පඤ්ඤා නගාදති. රාගය, ద్వේෂය, මදය, මෝහය වඩන සිතක ප්‍රඥාවට ඉඩක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න හේතු වන කටයුත්තක්. හැබැයි පින්වත්නි අපි පැයක් බණ ඇහුවාම ඒ පැය තුල සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ తాවකාලික වර්ධනය වීමක්. බණ අහන ටිකට සීල සමාධි ප්‍රඥා වර්ධනය වෙනවා. ආයෙ බණ ඉවර වෙච්ච ගමන් අපි හිතමු ටෙලි නාට්‍යයක් බලනවා නම්, චිත්‍රපටියක් බලනවා නම්, රටේ තොරතුරු හොයන්න යනවා නම් අන්තිමේදී වෙලා තියෙන්නේ මොකද්ද? රාග, ద్వේෂ, මෝහ ආයසරයක් ඇවිස්සෙනවා, ප්‍රඥාව මොට්ට වෙනවා. දැන් අපිට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව යාගන්න බැරි වෙලා තියෙන්නේ වෙන හේතුව නිසා නෙවෙයි. අපි ප්‍රඥාව ඇති කරගන්නවා, ඇති කරගන්න වේගයට වඩා රාග, ద్వේෂ, මෝහ පෝෂණය කරනවා. එළිය තියෙන වෙලාවට වඩා අඳුර තියෙන වෙලාව අපේ හිතේ වැඩි. අඳුර තියෙන වෙලාව වැඩි නිසා
එළියට ආලෝකමත් වෙන්න ඉඩ හරිම අඩුයි. ඉතින් ඒ නිසා තමයි අපි තවමත් මේ සංසාර ගමන තුල මේ විදියට දුක් විඳිමින් සැරිසරන්නේ. ඉතින් එතකොට ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ එක පැත්තකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වෙන්න පුළුවන් ක්‍රමයක්. කායගත සතිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වෙන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ භාවනාවක්. භාවනාව තුළින් අපට සීල සමාධි ප්‍රඥා වර්ධනය කරගන්න පුළුවන්. භාවනාවෙන් තොර සීලය ශක්තිමත් නැහැ පින්වත්නි. දැන් අපි පොයේ දවසට සිල් සමාදන් වෙනවා. පංච සීලය සමාදන් වෙනවා. සමාදන් වෙච්ච සීලය වැඩිකල් රැකගෙන යන්නට බෑ භාවනාව නැත්තම්. භාවනාව කියලා කියන්නේ හිතේ ඇති කරගන්න සංවරකම. භාවනාව කියලා කියන්නේ හිතත් එක්ක කරන ගනුදෙනුව. සීලය කියලා කියන්නේ කය සහ වචනේ සංවර කරගන්න එක. එතකොට සිල් රකින්න හිතේ අසංවර කෙනාටත් බැරි නෑ. දැන් අපි හිතමු පන්සිල් සමාදන් වෙනවා. හැබැයි හිතේ පංචශීලයක් නෑ. මදුරුව එනකොට මරන්න හිතෙනවා කියන්නේ හිතේ අසංවරකමක් තියෙනවනේ. දෙයක් දැක්කම හොරකම් කරන්න හිතෙනවා නම් හිතේ අසංවරකම තියෙනවනේ. හැබැයි සත්වඝාතන අකුසල කර්මය වෙන්න මරන්න මෙපේ. අර කාරණා පහක් සම්පූර්ණ වුණොත් නේ ප්‍රාණඝාත අකුසල කර්මය වෙන්නේ. සිතවිලි පහළ වුණු පළියට ඒක සම්පූර්ණ වෙන්නේ නෑ. නමුත් සිතවිලි පහළ වීමත් කෙලෙස් පහළ වීමක් නේ වෙන්නේ. එතකොට එතන අපිරිසිදුකමක් තියෙනවා. එතකොට අපේ හිත අපිරිසිදුයි. හැබැයි කයයි වචනයයි සංවර කරගන්න බැරි කමක් නෑ. හැබැයි ඒ හිතේ අසංවරකමත් එක්ක කය සහ වචනයේහි සංවරකම වැඩි දුර පවත්වාගෙන යන්න බෑ. පැය කිහිපයක් ඕනනම් ඉදී. ඒ කියන්නේ උදේ සිල් සමාදන් වෙච්ච සමහරු දවල් වෙනකොට සිල් බිඳගෙන සමහරක් විට විවිධ කටයුතු නිසා සිහිය නැති වෙලා ඇයි භාවනාව ඕන සීලය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. එතකොට මෙතනදී අපි මේ හඳුන්වන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරන්න හේතු වන බොහොම වටිනාම භාවනාවක් තමයි වටිනාම මෙනෙහි කිරීමක් තමයි කායගත සතිය. කායගත සතිය ප්‍රගුණ කරනවා නම් ඒ කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම අතිශයින් පහසුයි කියලා බුදුහාඳුරු දේශනා කළා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන විවිධ මාර්ග තියෙනවා. ඒ මාර්ග අතරේ කායගත සතිය කියලා කියන්නේ අපේ සමහර වෙලාවට එදිනෙදා පාවිච්චි කරන වචන අනුව කිව්වොත් ෂෝට් කට් එකක්. බොහොම ඉක්මනින් යන්න පුළුවන් මාර්ගයක් තමයි කායගත සතිය. ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතරම බණ කියනකොට භික්ෂූන් වහන්සේලාට කමටහන් එහෙම දෙනකොට නිතරම කියන කාරණාවක් තමයි නිතරම මතක් කරන කාරණාවක් තමයි බණ තුල නිතරම අන්තර්ගත වෙන මාතෘකාවක් තමයි කායගත සතිය. සංකිච්ඡ මහරහතන් වහන්සේම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙන්නේ කායගත සතිය නිසා. ඊළඟට සීවලී මහරහතන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙන්නේ කායගත සතිය. මේතු අහලා තියෙනවා දැන් අදටත් කුල දරුවෙක්, ඒ කියන්නේ ගිහි දරුවෙක් සම්බුද්ධ ශාසනය පැවිදි කරනකොට පළවෙනියටම කරන කටයුත්ත තමයි හිමිදිරි පාන්දර අවදි වෙලා පළවෙනියටම කරන දේ තමයි ඒ අපි හඳුන්වන්නේ කුල කුමරා කියලානේ. පැවිදි වෙන්න ගෙන යන ළමයාට කියන්නේ කුල කුමරු කියලා. ඉතින් මේ කුල කුමරුවන් එක්කරගෙන ගිහිල්ලා ගුරු හාමුදුරුවෝ මොකද කරන්නේ? අර කෙස් ටිකක් කපලා පළවෙනියට අතට දෙනවා තච පංචක කර්මස්ථානය වඩන්න. අපිට උනත් එහෙම තමයි මහාන කරනකොට මුලින්ම මේ කෙස් ටිකෙන් ටිකක් කපලා අතට දෙනවා වඩන්න කියලා. ඉතින් අපි මේ අතට දීපු ගුරු හාමුදුරුවෝ මුලින්ම කෙස් ටික කපලා අතට දීපු ඒ කෙස් ටික බලාගෙන කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා මේ පිළිකුල වඩන්න ඕන. ඉතින් සීවලී හාමුදුරුවෝ මහාන කරනකොට පළවෙනි කෙස් ටික අතට දෙනකොට අවුරුදු 7යි. පළවෙනි කෙස් ටික අතට දෙනකොට මේ අතේ තියෙන කෙස් ටික බලාගෙන අර පිළිකුල වඩලා සීවලී හාමුදුරුවෝ මහාන වෙන්නත් ඉස්සෙල්ලා පළවෙනි කෙස් ටික අතට දෙනකොට සෝතාපන්න ඵලයටපත් වුණාලු. ඊළඟ කෙස් ටික කපලා අතට දෙනකොට සකෘදාගාමි ඵලයටපත් වුණාලු.
ඊළඟ කෙස් ටික කපලා අතට දෙනකොට අනාගාමී ඵලයටපත් වුණාලු. සම්පූර්ණයෙන්ම කෙසබාල අවසන් කරනකොට රහත් ඵලයටපත් වුණාලු. ඒ කියන්නේ මහාන වෙන්නටත් ඉස්සෙල්ලා තමයි රහත් උනේ. ඒ තරම් පින්වත්නි කායගත සතිය නිවන සලසා ගැනීම පිණිස, ඒ කියන්නේ රාගය නසන්න, ද්වේෂය නසන්න, මෝහය නසන්න හේතු වන භාවනාවක් බවට පත් වෙනවා. ඒක හොඳට මතක තබා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේත් ඒ පිළිබඳව දේශනා කරලා තියෙනවා. එතකොට මේ කායගත සතිය කියලා කියන්නේ මොකක්ද? ශරීරය ඇසුරු කරගෙන මේ කයෙහි ස්වභාවය මූලික කරගෙන ඇති කරගන්න සිහිය. දැන් අපි හැමෝම తాවකාලිකව ලැබුණු දෙයක් හැටියට මේ ශරීරය ගැන හිතන්නේ නැහනේ. මේ ශරීරය අපිට ලැබිලා තියෙන්නේ తాවකාලිකව වාසය කරන්නයි කියලා හිතනවා නම් ගොඩක් වෙලාවට පින්වත්නි අපි වරදින් අයින් වෙනවනේ. එතකොට දැන් ඔය මරණය ගැන මෙනෙහි කරනකොට ඒ කියන්නේ අපි වැඩි කල් ඉන්නේ නැහැ. අපිට ඉන්න තියෙන කාල සීමාව බොහොම අඩුයි. මේ ශරීරයේ ශක්තිය හැමදාම නැහැ. අපි එන්න දුර්වල වෙනවා කියලා හිතනකොට මිනිස්සු නරක වැඩ කරන්නේ නැහනේ. ඒ සිහි ඇති කර ගන්නකොට මිනිසුන්ගේ ජීවිත යහ මගට හරි මගට එනවනේ. දැන් අපි ප්‍රශ්නයක් ඇහුවොත් වැඩිපුරම පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙන්නේ කොයි වයස් කාණ්ඩවල අයද කියලා ඇහුවොත්, වැඩිපුරම ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ කොයි වගේ අයද කියලා ඇහුවොත්, වැඩිපුරම මේ බණ කියන මාව දන්නේ කොයි වයසේ අයද කියලා ඇහුවොත්, වැඩිපුරම පූජාවලට භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ මොන වයස් කාණ්ඩවල අයද කියලා ඇහුවොත්, වැඩිපුරම සම්බන්ධ වෙලා තියෙන්නේ වයසට ගියපු අයනේ. ළමා කාලයේ ගත කරන ළමයි බොහොම අඩුයි. නැතුවම නෙවෙයි අඩුයි. තරුණ කාලයේ ගත කරන අය නැතුවම නෙවෙයි, හැබැයි හරි අඩුයි. ඒ අයට වඩා ගොඩාක් ඉන්නේ මේ ආධ්‍යාත්මික ගමන තුල, පන්සල තුල, දන් දෙන තැන, බණ අහන තැන, ඒ වගේම සිල් රකින්න තැන වැඩිපුරම ඉන්නේ වයෝවෘද්ධ අයනේ. එතකොට වයසට යනකොට මේ ධර්ම මාර්ගයේ මතක් වෙන්න හේතුව මොකද්ද? තමන්ගේ ශරීරයට තියෙන වෙන ස්වභාවය තමන්ටම දැනෙන නිසානේ. පෙනීම දුර්වල වෙනකොට, ඇහෙන එක දුර්වල වෙනකොට, යාගන්න බැරි වෙනකොට, අපහසුතා මතුවෙනකොට මිනිසුන්ට දැනෙන්න ගන්නවා මේ ශරීරයේ ස්වභාවය. හිතුවේ නැතත් දැනෙන්න ගන්නවා. වාඩි වුණොත් නැගිට ගන්න බෑ, නැගිට ගත්තොත් වාඩි වෙන්න බෑ, කියන දේවල් ඇහෙන්නේ. එතකොට තමන්ටම හිතෙනවා මොකද්ද මේ කය? මොකක්ද මේ මම පෝෂණය කරලා තියෙන්නේ? මේක මහා කුණු ගොඩක්නේ බලපුවාම. අන්න ඒ ගැන හිතනකොට මිනිස්සු හොඳ මගට එනවා. දැන් ඒ ගැන හිතන්නේ නැති කෙනා මොකද වෙන්නේ? වැරදි පාරවල් වල දුවනවා. ඔය තරුණ කාල සීමාව තුලදී නොකල යුතු දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ මේ ශරීරයේ ස්වභාවය හරියට තේරුම් ගන්නේ නැති නිසා. එතකොට කායගත සතිය ප්‍රගුණ කරනවා නම් හැම අතින්ම මේ ශරීරයට සිදුවෙන්න පුළුවන් දේ පිළිබඳවම මෙනෙහි කරනවා නම් පින්වත්නි, ඒ කෙනාට වරදින් මිදෙන්නත් බැරි කමක් නැහැ. එතකොට බලන්නකො ඔය ගොඩාක් වැරදි කරන්නේ මොන හේතුවක් නිසාද? සත්තු මරනවා නම්, මිනී මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන් වර්ධව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, සුරාව පානය කරනවා නම්, වැරදි වැඩ හැම එකක්ම කරන්නේ සක්කාය දිට්ඨිය නිසානේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමය මාගේ යන දෘෂ්ටිය. මමය මාගේ යන දෘෂ්ටිය ආවහම තමයි මිනිස්සු පව්කම් කරන්නේ. මදුරුව ඇවිල්ලා වහනකොට මේ මදුරුව කෑවොත් මගේ ඇඟේ පළු දානවා, මම ලෙඩ වෙන්න පුළුවන්, මම ලෙඩ වෙන්න හොඳ නැහැ, මාව ලෙඩ කරන එක නවත්ත ගන්න අර මදුරුවව මරනවා. එතකොට මදුරුව පවා මරන්නේ සක්කාය දිට්ඨිය නිසා. මම අන්සතු දෙයක් හොරකම් කරලා හරි කමන්නේ, සැප විඳින්න ඕන. ඔය හොරකම් කරන හොරු ඒවා හොරකම් කරලා ගිහිල්ලා කරලා තියෙන්නේ මොකද්ද? Taman සැප විඳපු එක. එක්ක හොඳ වාහනයක් අරගෙන, එක්ක හොඳ ගෙයක් අරගෙන. ඔය 1000 හොරකම් කරන හොරු එක විදියකට යනවා, කෝටි ගණන් හොරකම් කරන හොරු තවත් විදියකට යනවා. ඔය කොයි හොරත් හොරකම් කරලා තියෙන්නේ සැප විඳපු එක. එතකොට කාගේ හරි දෙයක් උදුරා අරගෙන හෝ හොරකම් කරගෙන හෝ තමන් සැප විඳින්න ඕන කියන තැන හිට ගන්නවා නම් ඒකට මූලික වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨිය.
ඊළඟට කාමයන් නිවර්ධව හැසිරෙනවා නම් සක්කාය දිට්ඨිය තමන්ගේ පවුල පැත්තකට තල්ලු කරලා හරි දරුවෝ පැත්තකට තල්ලු කරලා හරිනේ පර පුරුෂ සේවනයේදීලා පරදාර සේවනයේදීලා හරි මම සතුටු වෙන්න ඕන කියන සක්කාය දිට්ඨිය නෙවෙයි එතන තියෙන්නේ. බොරු කියලා හරි ඇත්ත කිව්වොත් මට මහා කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඒ නිසා බොරු කියලා හරි කමන්නේ මම බේරෙන්න ඕන. සක්කාය දිට්ඨියනේ. පවුලේ උන් කෑවත් එකයි නැතත් එකයි මම බීලා මම තෘප්තිමත් වෙන්න ඕන කියලා හිතන අර සක්කාය දිට්ඨියනේ මිනිස්සු බිඳ වැටෙන තැනට වැටිලා තියෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය වැඩි වුණාම ඒ කියන්නේ මමය මාගේ යන දෘෂ්ටිය වැඩි වුණාම තමයි මිනිස්සු පව්කම් කරන්නේ. බලන්න පින්වත්නි පව්කම් කරන්නේ කාම තණ්හාවේ ප්‍රබලත්වය නිසානේ. ඒ කියන්නේ ඇස පිනවන්න තියෙන උවමනාව. කන පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න තියෙන උවමනාව. ඒ උවමනාව නිසා තමයි මිනිස්සු පව්කම් වල යෙදෙන්නේ. එතකොට ඔය S2 ගැන හරියට හිතන්න පුළුවන් නම් මේක తాවකාලිකයි, මේක කුණු වෙනවා, මේ කන් දෙක తాවකාලිකයි, මේ නාසය, මේ දිව, මේ ශරීරය తాවකාලිකයි, මේක හැමදාම තියෙන්නේ නැහැ. මේකේ හැටි මේකයි කියලා තේරුම් ගන්නවා නම් ඒක නා එන්නේ මොන තරම් බුද්ධිමත් තැනකටද? ඒක නා හිතනවා පින්වත්නි, తాවකාලිකව ලැබුණු කුණුවන වෙනසෙන මේ කය පිනවන්න මම මොකටද පව්කම් කරන්නේ? ඒකේනා එන තැන තමයි පව්කම් කර කර පිනවන මේ කය කුණු වෙනවා. කුණු වෙච්ච මේ කය පිනවන්න කරගත්ත පව්කම් සසර පුරාම මහ දුකක් හැටියට පස්සෙන් පන්නනවා. ඒ නිසා බුද්ධිමතා මොකද්ද කරන්නේ? සුළු තෘප්තිය අතහැරලා මහ සැපක් විඳිනවා. මෝඩයා මොකද කරන්නේ? සුළු තෘප්තිය වෙනුවෙන් මහ දුකක් කර ගහනවා. ඒක තමයි වෙන්නේ. එතකොට අර සුළු තෘප්තිය වෙනුවෙන් මහ දුකක් කරගහන තැනට එන්නේ නැහැ. මේ සුළු තෘප්තිය දෙන්නේ කුණු වෙන කයක් නිසා නේද කියලා බුද්ධිමත්ව දකින්න කෙනා මදුරුව මරන්න ඉස්සෙල්ලා හිතන්න. මේ මදුරුව මරලා රැකගන්න එක මට හැමදාටම රැකගන්න පුළුවන් එකක්ද? ඒකනේ කියන්නේ පංචශීල ප්‍රතිපදාව දිවි පරදුවට තබා රකින්න කියලා තියෙන්නේ. මදුරුවෙක් මරණවට වඩා හොඳයි පින්වත්නි මැරෙන එක. ඒ කියන්නේ මං කියන්නේ මදුරුවෙක් මරන්නේ නැතුව Tamanට මැරෙන්න වෙනවා නම් මං කියන්නේ එලිලා මැරෙන්න කියන එක එහෙම නෙවෙයි. දැන් මදුරුවෙක් හරි කනකොට එකකින් හානියක් වෙනවා නම් මදුරුවා මරලා බේරෙනවට වඩා හොඳයි ඒ හානිය මූලික වෙලා මිය යන්න වෙනවා නේ. ඒක එතනින් ඉවරයි. දැන් මේක එච්චර ප්‍රායෝගික නෑ කියලා හිතේ මදුරුවා මරාගෙන හරි මං ඉන්න ඕන කියන තැන ඉන්නේ. හැබැයි ඊට වඩා හොඳයි මදුරුවාව එලවන එක. හරි? එතකොට දැන් අතනදී ගත්තාම දැන් කවුරු හරි මාව මරන්න එනවා. මේ මාව මරන්න එනකොට මට බේරෙන්න එක ක්‍රමයක් තමයි එක්කෝ මම පැනලා දුවන්න ඕන. දුවා ගන්නත් බැරි නම් මගේ අතේ ආයුධයක් එහෙම තියෙනවා නම් ගන්න තියෙන බුද්ධිමත් තීරණය හැටියට මිනිස්සු සලකන්නේ මොකද්ද? මරන්න එන කෙනාව මරලා Taman ජීවත් වෙනවා. ඒකනේ බුද්ධිමත් තීරණය හැටියට ගන්නෙ. හැබැයි පින්වත්නි අර මරන්න ආපු කෙනාව මරලා මං ජීවත් වෙනවා. හැබැයි ඒත් මමත් මැරෙනවා. හැබැයි මට මොකද වෙන්නේ? කොහොමත් අර වෙලාවේ මැරෙන්න ගියපු එකෙන් බේරිලා හිටියට මැරෙන එකෙන් බේරෙන්න කවදා හරි වෙන එකෙන් බේරෙන්න බෑ. ඒතර මං කොහොමත් මැරෙන්නත් ඕන මරපු එකේ කර්ම විඳින්නත් ඕන. අන්න ඒ විදිහට හිතන්න කියලා කිව්වේ. මේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න. පන්සිල් සමාදන් වෙච්ච කෙනා පන්සිල් රැකලා තියෙනවා පින්වත්නි ජීවිතේ පරදුවට තබලා. ඒ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා. මම මැරුණත් මම සතෙක්වත් මරන්නේ කියන තැන ශක්තිමත්ව හිටගත්ත මිනිස්සු මේ සමාජය තුල ඉඳලා තියෙනවද නැද්ද? ඉඳලා තියෙනවා. පිඹුර වෙලා ගත්තා. අතේ කැත්ත තිබුණා. ගැහුවේ නැහැ. මාව මට මොනවා වුණත් කමන්නේ මං සත්වඝාතන අකුසල කර්මය කරන්නේ කියන තැන හිටගත්ත මිනිස්සු ඉන්නවා. කණ්ඩ දෙයක් නැත්තටම නැති වුණත් හොරකන්නම් කරලා කන්නේ කියන ශක්තිමත් තැන හිටගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. පින්වත්නි අන්න ඒක තමයි නිවැරදි. හැබැයි එතනට එන්න නම් කායගත සතිය ඕන. ඒක නැතුව එන්න බෑ. මේ ශරීරයේ ස්වභාවය මෙනෙහි කරපු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ එතනට එන්න. එහෙම නැති කෙනෙකුට එන්න බෑ. හැමදාම මගේ ශක්තිය මෙහෙම්මම තියේයි. මරණය දුර තියලා හිතන කෙනෙක් තව අවුරුදු 20ක් විතර මට ඉන්න හම්බෙයි කියලා හිතන කෙනෙක් කවදාකවත්
අර දිවි පරදුවට තබා පංචශීලයේ රකින්න තැන හිටගන්නේ නැහැ. කොයි මොහොතක හරි වැරදි පාරක යනවා. ඉතින් ඒක තමයි අපේ හිත පාලනය කරන්න. පවෙන් වැළකෙන්න තියෙන හොඳම භාවනාව තමයි කායගත සතිය කියලා කියන්නේ. හොඳට ප්‍රගුණ කරනවා නම් බේරෙන්න පුළුවන්. එතකොට බලන්න අර මරන්න ආපු කෙනාව මැරුවොත් කොහොමත් මම මැරෙන්නත් ඕන මරපු කර්ම ගෙනියන්නත් ඕන. එතකොට සුළු තෘප්තියක් වෙනුවෙන් මහ දුකක් කරගහනවද නැද්ද? කරගහනවා. හැබැයි අර මරන්න ආපු කෙනා ඔන්න මරණකයි. බේරෙන්න පුළුවන් නම් බේරෙන්න. මම මේ බේරෙන්න පුළුවන්කම තියෙද්දිත් මැරෙන්න කියනවා නෙවෙයි. අපි හිතමු මැරුවා කියලා. එච්චරයි එතනදී. කර්මයක් ගෙනියන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක තමයි කර්ම රැස් කළා වගේ නෙවෙයි කර්මයේ විපාක හරි භයානකයි. ණය ගත්තා වගේ කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ණයක් ගත්තාම දෙන්න වෙන්නේ පොලියත් එක්කනේ. එතකොට දැන් අපි හිතමු මදුරුවෙක් මැරුවා කියලා. මදුරුවෙක් මැරුවට මදුරුවෙක් වෙලා ඉපදිලා එකවරක් තැලිලා වැඩේ ඉවර වෙන්නේ නැහැ. එහෙමනම් බැරිය. අන්තිමේදී මොකද වෙන්නේ? භවයෙන් භවය ඒ වගේ වෙලා තැලෙන්න වෙනවා මහ වාර ගානක්. ඒකයි භයානක. කරපු කර්මයේ විපාක ණය ගත්තාම පොලිය ගෙවන්න වෙනවා වගේ පස්සෙන් එනවා. ඒක හරි භයානකයි. බුදුහාඳුර ඒකයි දේශනා කළේ. ඒ නිසා අපි මේ කායගත සතිය ප්‍රගුණ කරනවා නම් ඒකේ නා මෙන්න මේ ලාමක තැනට එන්නේ. කොතනටද? ඇස පිනවනවා වෙන්න පුළුවන්. මේ ඇස පිනවන්න එපා, කම් පිනවන්න එපා, නහය පිනවන්න එපා, දිව පිනවන්න එපා, කය පිනවන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. ඇස පිනවුවට කමකුත් නැහැ. ඇස පිනවන එක පව්කම් කර කර පිනවන තැනට එන්න එපා. ඒ තරම් වටින්නේ මේ ඇස් දෙක. පව්කම් කර කර පිනවන්න තරම් වටින්නේ. පව්කම් කර කර පිනවන්න තරම් මේ කන් දෙක වටින්නේ. පව්කම් කර කර පිනවන්න තරම් මේ නහය වටින්නේ. පව්කම් කර කර පිනවන්න තරම් මේ දිව වටින්නේ. පව්කම් කර කර පිනවන්න තරම් මේ කය වටින්නේ. තේරුණාද කියන එක? හොඳට තේරුම් ගත යුතු කාරණාව තමයි පව්කම් කර කර පිනවන්න තරම් මේ ශරීරය මහ ලොකු එකක් නෙවෙයි. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? පිනවනවා නම් පිනවන්න. පව්කම් කර කර නම් කීයටවත් පිනවන්නේ නැහැ කියන අදිෂ්ඨානය තුල ඉන්න. අන්න ඒක තමයි වෙන්න ඕන. එතකොට බුදුහාමුදුරු දේශනා කළා ශරීරය මූලික කරගෙන පටන් ගන්න කායගත සතිය වඩන්න. දැන් බලන්න ආනාපාන සතිය ඒත් කායගත සති භාවනාවක්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ හැම වෙලාවකම සිදුවෙන සිදුවීමක් පිළිබඳව සිහිය පිහිටුවීම. අපි මේ වෙලාවෙත් හුස්ම ගන්නවා පිට කරනවා ගන්නවා පිට කරනවා. හැම වෙලාවකම මැරෙන මොහොත දක්වාම හුස්ම ගැනීමත් පිට කිරීමත් කරනවා. ඒක ඉබේම වෙනවා මිසක් අපි හිතලා කරන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කළා ඒ කරන කාර්යයට හිත යොමු කරලා හිතලා කරන්න. ඒ කියන්නේ ආයාසයකින් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි භාවනාවක් කරනකොට හොඳට මතක තියාගන්න ඕන දැන් සමහර උදවිය ආනාපාන සතිය වඩන්න කියලා එරමිනිය ගොතාගෙන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කය ඍජු එහෙම තියාගෙන පටන් ගන්නවා. නාස් අගට හිත යොමු කරලා මේ ආනාපාන සතිය වඩන්න හුස්ම ඉහළට ගන්නවා පින්වත්නි. අර කියනවානේ මම හුස්ම ඉහළ ගනිමි මම හුස්ම පහළ හෙළමි කියලා හිතන්න කියලා කියනවානේ. සමහරු හිතනවා කියන්න ඕන තරම් වේගෙන් නේ. දැන් අපි හිතමු හිතන්න ඕන හිතන්න එච්චර වෙලා යන්නේ. හැබැයි කියන්නේ හිතනවා මම හුස්ම ඉහළ ගනිමි කියලා හිතනවා. එතකොට මහ වේගෙන් හුස්මක් ගන්නවා. මහ හයියෙන් හුස්මක් ගන්නවා. ආයාසයෙන් ගන්නවා. එයි අර කියන තරම් වේගෙන් හිතන්න ගියාම කියන වේගෙන් හිතන්න එපා. හිතනකොට ටිකක් ඉක්මනට හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ හුස්ම තමන් ගන්න ක්‍රමයෙන් ගන්න විදියට හිතන්න. දැන් අර කියන විදියට හිතන්න ගත්තොත් බලන්න මම හුස්ම ගනිමි කියන තැනට එනකන් හිතන්න වෙලානේ. එතකොට මොකද වෙන්නේ? හුස්ම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වුණාම ආයාසයක් වෙනවා. ඊළඟට මම හුස්ම පහළ හෙළමි කියනකොට ඒ කියන විදියට හිතන්න ගත්තොත් පහළ හෙළන එකත් ආයාසයෙන් කරන්න වෙනවා. ඉතින් සමහර අය ආනාපාන සති කරනවා මැරෙයි කියලා බය හිතෙනවා. ඒ තරම් මහ වේගෙන් හුස්ම ගන්නවා පිට කරනවා. වැඩි වෙලා කරන්න හම්බෙන්නේ මහන්සි එනවා. මහන්සි ආපු ගමන් වැඩේ නවතිනවා. එහෙම ආයාසයෙන් කරන එකක් නෙවෙයි ආනාපාන සතිය කියන්නේ. හුස්ම ඉහළට ගැනීම සහ පහළට හෙලීම පිළිබඳව
තමන් එදිනෙදා ඉන්නකොට කෙරෙන විදියටම සිහිපත් කිරීම තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. දැන් ආනාපාන සතිය කියන්නේ ශරීරයේ සිදුවෙන ක්‍රියාවලියක්නේ. දැන් නාසකට හිත යොමු කරලා බලන්න කිව්වා. හුස්ම රැල්ල ගන්නවා පිට කරනවා ගන්නවා පිට කරනවා ගන්නවා පිට කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ගන්න විදිය ගැන හිතන්න පළවෙනියට. මේ හුස්ම රැල්ල ගන්නකොට එක එක රැලි එක එක විදියටනේ එන්නේ. දැන් සමහර හුස්ම ගන්නකොට තමන් ඒ ගැන සිහිය පිහිටුවාගෙන ඉන්නකොට තේරෙනවා සමහර හුස්ම තියෙනවා පින්වත්නි දීර්ඝයිනේ. සමහර වෙලාවට බලන්නකො දීර්ඝ හුස්ම. බුදුහාමුදුරුවෝ පෙන්වුවා දීර්ඝ හුස්මක් ගන්නකොට සිහිය පිහිටවන්න ඕන. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දැන් මම ගත්තේ දීර්ඝ හුස්මක්. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. මන් දැන් හෙළුවේ දීර්ඝ හුස්මක්. ඔන්න සමහර වෙලාවට කෙටි හුස්ම ගැනෙනවා. එතකොට රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඔන්න මම ගත්තේ කෙටි හුස්මක්. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. මං දැන් පිට කළේ කෙටි හුස්මක්. දැන් හුස්ම රැල්ල ගැන හිතලා. දැන් හුස්ම රැලි ගැනම හිතා ඉන්න නෙවෙයි බුදුහාඳුරු ගන්නන්නේ. ඔය ගිරිමානන්ද සූත්‍රයේම හොඳට පැහැදිලි කරලා තියෙනවා ආනාපාන සතිය ගැන. එතකොට එතනදි පෙන්නනවා හුස්ම ගැනීම පිට කිරීම ගැන හිතලා මේ හුස්ම රැල්ලේ අන්තිමට තේරෙනවා දීර්ඝ විදියටම හුස්ම ගැනීම එක විදියකට වෙන්නෙත් නැහැ. දීර්ඝ විදියට පිටවීම හැම වෙලාවෙම වෙන්නෙත් නැහැ. කෙටි හුස්ම ගැනීම හැම වෙලාවකම වෙන්නෙත් නැහැ. කෙටි හුස්ම පිට කිරීම හැම වෙලාවකම වෙන්නෙත් නැහැ. මේ හුස්ම රැල්ලෙත් වෙනස් වීමක් තියෙනවා. ECG report එකක් අතට අරගෙන බලන්න එක විදියටද ගිහිල්ලා තියෙන්නේ කියලා. එක විදියට ගිහිල්ලා තියෙනවා නම් එහෙනම් මැරිලා ඉපදිලා. එක විදියට යන්නේ මැරුණාමනේ. එතකොට දැන් ECG report එකක් අතට ගත්තාම තේරෙන ඒ හුස්ම රැල්ලේ එක ස්ථිර බවක් නැහැ. වෙනස් වෙලා තියෙනවා. අන්න ඒ නිසා ඊට පස්සේ බලන්න කිව්වා අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. මේ ගන්න හුස්මත් අනිත්‍යයි කියලා හිතන්න කිව්වා. අන්න කෙලවර. දැන් බලන්න කයෙහි සිදුවන ක්‍රියාදාමයක් මූලික කරගෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්න කිව්වා. ඔය එක ක්‍රමයක් ආනාපාන සතිය. ඊළඟට දෙතිස් මහා කුණුපයන් ගැන හිතන එක. ශරීරයේ ඉන්දෙද්දි ළමා වේවා තරුණ වේවා මහලු වේවා අපිට මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් ගැන හිතනකොටත් කායානුපස්සනාව මූලික කරගෙන කායගත සතිය ප්‍රගුණ වීම නිමිති කරගෙන පවෙන් වැළකෙන්න කුසලෙහි යෙදෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේ ශරීරයේ තියෙන කොටස් ගැන හිතන්න කිව්වා. එක කායගත සති. මේත් අහලා තියෙනවා අත්ති ඉමස්මින් කායේ. ඔන්න හිතන්න කිව්වා මේ කයෙහි තියෙනවා මොනවද? කේසා කෙස්, ලෝමා ලොම්, නඛා නියපොතු, දන්තා දත්, තචෝ හම, මන්සං මස්, නහාරු නහර, අට්ටි ඇට, අට්ටි මිජ්ජ ඇටමිදුළු, වක්කම් වකුගඩු, හදයන් හදවත, යකනං අක්මාව යනාදී වශයෙන් දෙතිස් මහා කුණුපයන් ගැන හිතන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඇයි පින්වත්නි මේවා එකින් එක මෙනෙහි කරන්න කියලා තියෙන්නේ? කේසා කෙස්. ඔන්න කෙස් ගැන මතක් කරගෙන තමයි කේසා කියලා වඩන්නේ. ලෝමා ලොම්, නකා නියපොතු. පින්වත්නි මේවා වෙන වෙනම වඩන්ට කියලා කියන්නත් හේතුවක් තියෙනවා. දෙතිස් මහා කුණුපයන් එකට එකතු කරලා තියනකොට ඒක තියෙන විදිය දැක්කහම අසුබයක් එන්නේ නැහැ. මේවා කෑලි ගලව බලනකොට තමයි යථා ස්වභාවය පේන්නේ. ඒකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරෝ කියලා. යෝනිසෝ මනසිකාරෝ කියන වචනේ තේරෙන්න නැත්තම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද? නුවණින් මෙනෙහි කිරීමනේ. සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ. නුවණින් මෙනෙහි කරනවා කියනකොටත් අපි විග්‍රහ කරලා දෙන්න ඕන මොකක්ද ඔය නුවණින් මෙනෙහි කරනවා කියන්නේ? යෝනිසෝ මනසිකාරයේ යනු යමක මුලට හිතාගෙන යන එක. දෙයක් පේන විදියට ග්‍රහණය නොකර පෙනෙන දේ තුල තිබෙන යථාර්ථය පල්ලෙහාට ගැඹුරටම හොයාගෙන විදගෙන යන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් පෙරහැරක ගිනි බෝල කරකවනකොට පේන විදියට නම් ගිනි වලල්ලක් වගේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ගිනි වලල්ලක් ඇටියට පිළිගන්නේ නැහැ.
ඒ ගිනි වලල්ලක් හැටියටම පිළිගන්නේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ගිනි වලල්ලක් හැටියට මේක පේන්නේ ගිනි බෝල දෙක තුනක් එක දිගට වේගෙන් කරකවනකොට ඒ කරකිවීමේ බලය නිසා පේන විදියක් මිසක්ක ඇත්තටම වලල්ලක් නැහැ. යෝනිසෝ මනසිකාරය කියන්නේ හරියට ගිනි බෝල දෙක තුනක් තමයි මේ කැරකෙන්නේ කියලා තේරුම් ගැනීම. ඒක තමයි මුලට හිතනවා කියන්නේ. පුටුවක් දිහා බලාගෙන මුලට හිතනවා කියන්නේ මේ පුටුව හැදිලා තියෙන්නේ ලී එකතු කරගෙන. එතකොට අර පඨවි ආපෝ තේජෝ වායෝ ඔච්චරනේ තියෙන්නේ. අන්න ඒ දක්වාම මුලට හිතාගෙන යන එකට තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් මේ ශරීරයක් දිහා බලාගෙන ඉන්නකොට එකපාරටම අසුබේ වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන්න නම් යම්කිසි මට්ටමකටවත් අසුබේ වඩලා තියෙන්න ඕන. දැන් ඒකනේ කියන්නේ පින්වත්නි කොච්චර බණ ඇහුවත් අසුබයි කියලා දන්නවා. මේ නවදොරකින් කුණු පිට වෙනවා කියලා දන්නවා. එක කටකින් කෑම කෑවට වෙන්නේ නවදොරකින් කුණු පිට වෙන එක කියලා දන්නවා. එකට එකතු වෙලා කෑම කෑවට කාපුව දිරලා පිට වෙනකොට හැංගෙන්න වෙනවා කියලා මේ ලෝකේ ඔක්කොම දන්නවා. මේක මහා අපිරිසිදු කයක් කියලා දන්නවා. ගොඩක් දෙනෙක් කියනවා කොච්චර අපිරිසිදුයි කියලා දැනගත්තත් හාමුදුරුවනේ එහෙමත් රූපයක් දැක්කොත් ඔය අසුබය අමතකයිනේ අපිට. මොන අසුබද අසුබ මතක් වෙන්නේ නැහනේ. පුදුම රාගයක් නෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඇයි එහෙම වෙන්නේ? අර ඔක්කොම අසුබ ටික එකට එකතු කරලා හදලා තිබ්බට ඒක පේන විදියට නම් අසුබයක් එන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාඳුර දේශනා කළේ පේන රූපය විදියටම ඒ විදියටම ග්‍රහණය කළොත් අසුබය වඩන්න අමාරුයි. එහෙමත් වඩන්න පුළුවන් යම්කිසි මට්ටමකට ගියාට පස්සේ මූලික ලෙස හිතන්න කිව්වා කොටස් හැටියට ගන්න. කෙස් ටික ඔළුවේ තියනකන් අත ගන්න ආස හිතෙන එකක් ඕක. හැබැයි හිතන්න කිව්වා ඔය කෙස් ගහ ගැලවිලා පිඟානට වැටුනොත් කොහොමද හිටියේද? ඔළුවේ තියනකන් අත ගන්න ආස වුණාට කෙස් එක කෙහක් බත් එකට වැටලා තිබුණොත් වමනෙත් ගිහිල්ලා ඒ තරම් පිළිකුලන්න. ඔළුවේ තියනකන් හොඳ කෙස දැකාම රාගේ වැඩෙනවා. දිග්ග කෙස් කලඹ කියයි. පාට ගාලා තියනකොට පුදුම ආසයි. හැබැයි මොකද වෙන්නේ? ඒ පාට ගාපු රත්තරන් කෙස් ගහක්ම රත්තරම්ම නෙවෙයිනේ. හරි එහෙමනම් වටිනකමටවත් ඒක විකුණගෙන හරි බැරිය මොකක් හරි කරන්න. හැබැයි අර මේ සමහරක් විට ලේන්ඩිත් එක්ක එහෙම වැටිලා තිබුණොත් බත් පිඟානට මොන දෙයියන්ටද කියන්නේ? දවස් ගණන් වමනේදයි. එතකොට බලන්න පින්වත්නි අර එකක් හැටියට කෑල්ල කඩලා ගත්තාම පිළිකුල වැඩි. දත් ටික කටේ තියනකන් පේලියට තියනවා. බුදුම ලස්සනයි, හරිම ලස්සනයි, දිලිසෙනවා. එයා hina වෙනකොට හරියට ආස හිතෙනවා. ඉතින් බැඳෙනවා, රාගය වැඩෙනවා. එක දතක් ගැලවිලා බත් පිඟානට වැටිලා තිබ්බනම් බලා ගන්න පුළුවන් මොන තරම් පිළිකුලක්ද එන්නේ කියලා. ඒ වගේ තමයි පින්වත්නි මේ නියපොතු අර ඇඟිලි වලට හයි වෙලා තියනකම් මේක පාට ගාලා එක එක එව්වා පෙන්නලා දාලා සමහර නියපොතු දැක්කහම ඇඟිලි වල තියනකම් මං කියන්නේ හරිම ආස හිතෙනවා. මොන තරම් ලස්සනද මේ ඇඟිලි ටික කියලා හිතෙනවා. ඒ පාට ගාපුම ලොකු නියපොතු කෑල්ලක් ගැලවිලා වැටිලා තිබ්බනම් කොහේ හරි මොන තරම් පිළිකුල්ද. අන්න ඒ නිසා තමයි කොටස් හැටියට මෙනේ කරන්නේ. කෙස් ටිකක් බලාගෙන කොණ්ඩේ පීරන 50 අතට අරගෙන බලන්න සමහරක් විට විශේෂයෙන් කාන්තාවන්ගේ හොඳට අසුබේ වඩන්න පුළුවන්. ඕකේ සමහරක් වෙලාවට මාස ගණන් යනකම් සුද්ධ කරන්නේ නැහනේ. එකට ඇතිලා හොඳට අසුබේ වඩන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා 50 දිහා බැලුවා නම්. හරි මොන තරම් පිළිකුල්ද. ඊළඟට කෙස් ලෝම නකා නියපොතු දන්ත අද්දත් මේ විදිහට වෙන වෙනම හිතන්න මූලික ටික. එතකොට ඒ කෙනාට පුදුම විදියට ඒ අසුබේ වැඩෙනවා. කිසිසේත්ම බය වෙන්න එපා. අසුබේ වඩන කෙනා පිස්සෙක් වෙන්නේ නැහැ. පිස්සෙක් වෙන්නේ අවබෝධයකින් තොරව අසුබයක් වඩන්න ගියොත්. අසුබේ වඩන්න ඕන අවබෝධයෙන් යුක්තව. අවබෝධයකින් යුක්තව කමඨාන අරගෙන අසුබේ වඩන්න පුළුවන් නම් ඒ කෙනාට කවදාකවත් හානියක් වෙන්නේ නැහැ. හොඳට මෙනෙහි කරන්න කිව්වා. දැන් බලන්න අර ඔක්කොම එකට එකතු කරලා තියෙන රූපේ දැක්කට අසුබයක් එන්නේ නැහැ. ඒක ඇත්ත. මේ කොටස් හැටියට බෙදනකොට මේක අසුබයි කියලා පේනවා. ඒ නිසා බෙදලා හිතන්න. අපිට බෙදන්න බෑ. කාවත් බෙදන්න යන්නෙම එපා. එතකොට මිනිමරුව වෙනවනේ. අපිට මේ මනුස්සයා දැක්කම අසුබේ වැඩෙන්නේ නැහැ කියලා කෑලි ගලවන්න ගියොත් කොහොමද ඒක කරන්න යන්න එපා. එක්ක කෑලි ගැලවිච්ච එකක් බලන්න ඕන.
එහෙම බලන්නත් අමුසොහොන් දැන් නැහැ නේ. ඒ කාලේ හාමුදුරුවෝ අමුසොහොනේ වැඩ හිටියේ ඕකටනේ. නවසීවතිකේම තිබුණානේ බලන්න මේකේ කොටස් ටික, කෑලි ටික. දැන් එහෙම තැනකුත් නැහනේ. සමහරක් විට අන්තර්ජාලයේ තියෙනවා. ඒව බලන්න පුළුවන් නම් එහෙම බල හරි කමන්නේ මේ ඇඟේ තියෙන හැටි ස්වරූපය කොටස් හැටියට බලන්න. දැන් බලන්න යම්කිසි ඉඩමක් හිස්ව තියෙනවා. ගයක් හදන්න ගිහිල්ලා මුලින්ම කරන්නේ ඒ අදාළ බඩු ටික ගෙනල්ලා දාන එකනේ, ගොඩ ගහන එකනේ. පින්වත්නි, ගයක් හදලා ඉවර වෙනකම් මහා අපායක් වගේනේ. එක පැත්තක වැලි ගොඩ ගහලා, තව පැත්තක සිමෙන්ති ගොඩ ගහලා, තව පැත්තක ගල් ගොඩ ගහලා, ගඩොල් ගොඩ ගහලා, පුදුම දූවිල්ලක්, ලී ගොඩ ගහලා, ෂීට් ගොඩ ගහලා, වීදුරු ගොඩ ගහලා, ටයිල් ගොඩ ගහලා දැක්කහම පුදුම අප්‍රසන්න ගතියක් එන්නේ. පුදුම අප්‍රසන්න ගතියක් එන්නේ. පිළිවෙලක් නැහනේ. දැන් ඔය ඇත්තන්ට වැලි ගොඩ දිහා බලනකොට අනේ ලස්සන වැලි ගොඩක් කියලා හිතෙන්නේ නැහනේ. ගඩොල් ටික දිහා දකින්නකොට හරි ලස්සනයි ගඩොල් කියලා හිතෙන්නේ නැහනේ. හැබැයි මේ ටික එකට එකතු කරලා ගේ සම්පූර්ණ කරලා ඉවරුනාම කොහොමද හිටියේද? පුදුම ආසයින්නේ ගෙදරට. ඒ ටික එකතු කරලා හදපුවාම මේකේ තිබිච්ච අපිලිවෙල අරව ටික එකතු වෙලා නේද මේක හැදුනේ කියලා හිතෙන්නේවත් නැහනේ. හැබැයි අර මුල් ස්වරූපයේ ඔළුවේට ගන්න පුළුවන් නම් අන්න පින්වත්නි අසුබය වඩන්න ලේසි. ඒ නිසා මේ ශරීරයේ තියෙන කොටස් ගැන හිතන්න කිව්වා. ආනන්ද හාමුදුරු ළඟින් තියාගෙන බුදුහාමුදුරු ඉඟැන්නුවා. මිනිස්සු කරන දේවල් ගැන කිය ආනන්ද බලන්න මේ මිනිස්සු එක කටකින් කෑම කෑවට නව දොරකින් කුණු පිට කරනවනේ. මිනිස්සු සාද පවත්වනවලු, Taman රසට උයලා සුවඳවත් උයලා කියනවලු එන්ට මම්මයි හැදුවේ මේ තව ටිකක් බෙදා ගන්න කන්න. හරිම රසයි, කොහොමද රස කියලා අහහ එකම කෑම මේසේ තලු මර ඔක්කොම එකට කනවලු. ආනන්ද කාපුවා දිරවලා යනකොට ඔක්කොටම එකට එකතු වෙලා ඒ වැඩේ කරන්න බෑනේ ආනන්ද. මේ ආනන්දහන්ට කියපු එකක් මම මේ කියන්නේ. ඊළඟට ආනන්ද කොහොමද ඔය ඇඟ ඇතුලේ තියෙන කොටසක් එළියට ඇවිල්ලා තිබ්බනම් මිනිස්සුන්ට පොල්ලක් අරගෙන කරකෝ ඉන්නයි වෙන්නේ. බලු කපුටන්ගෙන් බේරෙන්න හම්බෙන්නේ ආනන්ද. එහෙම එකක් ඕක. කණේකේ ඉවරෙකුත් නෑ ආනන්ද. කණේව රැක ගන්නත් බෑ. කණේකේ ඉවරෙකුත් නෑ. කාපුව දිරලා යන්නේකේ ඉවරෙකුත් නෑ. මොකක්ද මේ කයෙහි ස්වභාවය ආනන්ද? හරියට ගත්තොත් යතහා මේද කතහාලිකා, හරියට අසුචි පිරුණු කල්ලයක් වගේ ආනන්ද. මේක මොකටද මේක පිනවන්න පව්කම් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔන්න කයෙහි ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන් නම්, කායගත සතිය ප්‍රගුණ කරන්න පුළුවන් නම් දුගතියෙන් බේරෙන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්. ඊළඟට දැන් තමන් ළමා කාලය ගත කරනවා නම්, තමන් තරුණ කාලය ගත කරනවා නම්, තමන්ට තාම තමන්ගේ ශරීරයට වෙන දේ ප්‍රත්‍යක්ෂ නැහැ, අවබෝධයක් නැහැ. හැබැයි පින්වත්නි බලන්න කිව්වා වයෝවෘද්ධ අය දිහා. ඒ අය දිහා බල හිතන්න කිව්වා. වයසට ගියපු කෙනෙක් දේවදූතෙක් හැටියටනේ හැඳින්වුවේ බුදුහාඳුරෝ. මොකද්ද මේ දේවදූත කියන්නේ? ස්වභාව ධර්මයේ පණිවිඩකාරයා. තමන් වයසට යන බව පෙන්눔 කරන ස්වභාව ධර්මයාගේ පණිවිඩය. එතකොට සමාජයේ වයෝවෘද්ධ කෙනෙක් දිහා බලනකොට භාවනාවක් වඩන්න. බලන්න මේ කෙනාගේ කෙස් ටික සුදු පැහැ ගැන්විලා හැලිලා ගිහිල්ලා මටත් ඔච්චර තමයි. කන් ඇහෙන්නේ නැහැ, මටත් එච්චර තමයි. මේ වයෝවෘද්ධ කෙනාට ඇස් පේන්නේ නැහැ, මටත් ඔච්චර තමයි. මේ වයෝවෘද්ධ කෙනාට සිහිය නැහැ, මටත් ඔච්චර තමයි. මේ වයෝවෘද්ධ කෙනාට ඇවිදින්න බෑ, මටත් එච්චර තමයි. අන්න කෙනෙක් පත් වෙලා තියෙන ඒ ජරා ස්වභාවය, ජරාව කියලා කියන්නේ වයෝවෘද්ධ ස්වභාවයනේ. ඒ ස්වභාවය ගැන බලලා ඒ දේම තමයි මටත් වෙන්නේ කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒකත් කායගත සතිය කියලා කිව්වා. ඊළඟට පින්වත්නි, විඥානේ නිරුද්ධ වුණාට පස්සේ මේ කයට වෙන්නේ මොකද්ද කියලා හිතන්න කිව්වා. ඒකත් කායගත සතිය. මේ වැරදි කර සමහරක් විට පිනවපු ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය මේවාට මොකද වෙන්නේ? විඥානේ නිරුද්ධ වෙච්ච ගමන්නේ කුණු වෙන එක වේගවත් වෙනවා. පටන් ගන්න ඉපදිච්ච වෙලාව ඉඳලා කුණු වෙන්න පටන් ගන්න ඉපදිච්ච වෙලාව ඉඳලා විඥානේ ගියපු ගමන් වේගය වැඩි වෙනවා. දැන් Tamanට වයස කීයද? ඔය වයස දක්වාම උනේ කුණු වෙච්ච කනේ. තත්පරයක් පාසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ වෙනස් වෙනවා කියලානේ. ඒක මරණය හැටියටනේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒකටනේ කිව්වේ කණික මරණ කියලා. ක්ෂණයක් පාසා සිදුවෙන වෙනස් වීම. ඔය උපන් දිනය කියලා කියන්නේ අත්පොඩි ගහලා උඩ පනින්න තරම් එකක් නෙවෙයි. උපන් දිනය යනු මරණය ගැන මෙනෙහි කළ යුතු දිනයක්. ඇයි? තත්පරයක් පාසා සිදුවන වෙනස් වීම හොඳට පේන කාලයක්.
එතකොට විඥානේ නිරුද්ධගම වෙච්ච ගම වේගෙ වැඩි වෙනවා. එතකොට බලන්න මේ ශරීරයට මොකද වෙන්නේ කියලා. දැන් මැරිච්ච මිනිසෙක්ගේ මිනිහක් බලන්න දැන් බෑ වෙන්නේ මොකද්ද කියලා. මොකද අමුසොහොන් නැහැ ඉස්සර නම් තිබ්බා. ඉස්සර අමුසොහොන් තිබුණා මිනිස්සුන්ට හොඳට මරණානුස්මෘතිය කායගත සතිය වඩන්න පුළුවන්කම තිබුණා. දැන් මිනිහක් දකින්න නැහනේ. දකින්න නැහැ කියලා මේ අසුබය වඩන්න නැතු ඉන්න බෑ. මැරිච්ච හූනෙක් දිහා බලන්න. හූනෙක් දිහා බලන්න හූනට මොකද වෙන්නේ කියලා. අයින් කරන්න යන්න එපා. පොඩ්ඩක් කරදරයක් නැති තැනක පොඩ්ඩක් තියලා බලන්න හූනට මොකද වෙන්නේ කියලා. මැරිච්ච හූනට. ඔය පොඩ්ඩක් බලන්න ඕනේ ඒව තමයි. පිළිකුල් කරන්න නෙවෙයි බලන්න වෙනවා. ඉදිමෙනවා, නිල් වෙනවා, පුපුරනවා, සැරව ගලනවා නේ. සමහර වෙලාවට කූඹින්ට එම ආවුනාම උන් හිටියද කියලාවත් හොයාගන්න බැරි තරම් ඉවරටම ඉවර වෙලා යනවා. මොකද්ද අපේ ශරීරෙට කියලා වෙනසක් නැහැ. මේකත් ඉදිමෙන්න ගන්නවා, නිල් වෙන්න ගන්නවා, පුපුරන්න ගන්නවා, සැරව ගලන්න ගන්නවා, පණුව ගහන්න ගන්නවා. ඔය අමුසොහොන් වල නම් ඊට පස්සේ පෙනුණා කෑලි නෑ, සත්තු කඩාගෙන ගිහිල්ලා. ඒ කාලේ අමුසොහොන කියලා කියන්නේ හුදකලා ප්‍රදේශයක් තෝරගෙනනේ දාලා තිබුණේ. එක මිනිහක් නෙවෙයි මිනි 100 200 අවුරුදු ගාණක් කුණු වෙන මිනි තිබුණා ඔය අමුසොහොනේ. ඔය ඉස්සර මේ අමුසොහොන මිනිහෙක් මැරුණාට පස්සේ අමුසොහොනට ගිහිල්ලා දාලා එනවා වලලන්නේ නැහැ. ඔහෙ දාලා එනවා. ඒ දාන්න යන්නේ පිරිමි විතරයි. ඒකත් ශක්තිමත් පිරිමි විතරයි. දැන් ඔය ඒකනේ ඔය සමහර ආගම්වල සමහර ප්‍රදේශවල මලගයක් වුණාම මිනි අරගෙන සොහොනට යන්නේ පිරිමි විතරයි. ඒක වෙන මොකකටවත් නෙවෙයි. ඒ කාලේ ඉඳලා පැවතගෙන ආපු ක්‍රමයක්. දැන් නම් ඔය සොහොනට කාන්තාව ගියට කිසිම ප්‍රශ්නයක් නැහැ. අමු සොහොනටයි කාන්තාවගේ එක්කන් ගියේ නැත්te ඇයි දරා ගන්න බෑ. අමු සොහොනට කිට්ටු වෙනකොට හිතන්න මිනි 100 200 කුණු වෙනකොට කොහොමට ඇද්ද? පිරිමිත් මහ මගදී ඇදගෙන වැටිලා තියෙනවා. යන මගදී කං කෑලි, ඔලු කෑලි, අත් කෑලි දකින්නම් නෑ සත්තු කඩාගෙන ගිහිල්ලා. මහා අපායකට යනවා වගේ දර්ශනයක්ලු තියෙන්නේ. ඉතින් මිනිස්සු පිරිමි අරගෙන යන්නත් බැරුව අමාරුවේ අරගෙන ගිහිල්ලා දාලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කාන්තාවන්ට කොහොමත්ම බෑ. ඒ නිසා තමයි අමුසොහොන්ට කාන්තාව ගියේ නැත්තේ. වෙන එකකට නෙවෙයි. ඒ තරම් පිළිකුල්. මේ ශරීරය ගැන හොඳට වඩන්න පුළුවන් අමුසොහොනකට ගියා නම්. ඉතින් ඒකනේ හාමුදුරුවෝ අමුසොහොන් පාවිච්චි කළේ අසුබේ වඩන්ට. එතකොට මේ ශරීරයට නේද මේ දේ වෙලා තියෙන ඉදුමුන්නා, නිල්ලුන්නා, පණුව ගැව්වා, සැරව ගැලුවා, පස් වෙනවා, අලු වෙනවා, විනාශ වෙනවා. අනේ මෙහෙම කයක් නේද? දැන් බලන්න ඔය මිය ගිය අයගේ සමහරකට දවස් ගණන් පරක්කු වෙලා එළියට ගත්තාම හිතෙනවා අනේ කොහොම හිටපු මිනිස්සෙක්ද මේ මොන තරම් දේවල් කළාද බලන්නකො මේ මිනිස්සයාගේ ඇඟට වෙච්ච දේ අන්තිමේදී මොකක්ද මේ ශරීරය? අන්න කායගත සතිය වඩන්න. කායගත සතිය වඩනකොට අපට පුළුවන් වෙනවා පින්වත්නි රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න. ඉතින් අන්න ඒ රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම තමයි අසංඛත හේවත් නිර්වාණය කියලා කියන්නේ. ඒ නිවන දකින්න පුළුවන් රාග, ද්වේෂ, මෝහ වනසන්න පුළුවන්, නැති කරන්න පුළුවන් භාවනාවක් තමයි කායගත සති. ඔයත් පුරුදු වෙන්න ඕනේ මේ අසුබය වඩන්ට. මාසෙට සති 4යි. පළවෙනි සතිය වෙන් කරන්න බුද්ධානුස්සතියට. සතිය වඩන්න බුද්ධානුස්සතිය පළවෙනි සතිය. දෙවෙනි සතිය වඩන්න මෙත්තානුස්සතිය. තුන්වෙනි සතිය වඩන්ට අසුභානුස්සතිය. හතරවෙනි සතිය වඩන්ට මරණානුස්සතිය. ඔය විදිහට පුහුණු වෙන්න. ඔය භාවනා හතරම ඕන සීලය රැක ගන්න. ඒ භාවනා හතරට විශේෂ කරලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා චතුරාර්යක කියලා. රැකවරණ 4 ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වගේ. හිත රකින්න ඒ වැටවල් ටික තමයි චතුරාර්යක කියන්නේ. බුද්ධානුස්සතිය වඩන්ට ඕන, මෙත්තානුස්සතිය වඩන්ට ඕන, අසුභානුස්සතිය වඩන්ට ඕන, මරණානුස්සතිය වඩන්ට ඕන. ඉතින් ඒ නිසා ඒ වටිනා භාවනාවට හිත යොමු කරන්ට බණ ඇහුවට මදි. මම මේ භාවනාවක් ගැන උගන්වන්නේ මතක් කළේම භාවනාවට නැඹුරු වෙන්න. භාවනාව ප්‍රගුණ කරලා හිත ශක්තිමත් කරගන්න, රාග, ද්වේෂ, මෝහ නසන්න මහන්සි වෙන්න. ඒ තුලින් ඔබට පරම සනසුම ලබා ගන්නට පුළුවන් වෙයි. එය සාක්ෂාත් කරගන්න මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද ධර්මානුශාසනාව සඳහා තෝරාගත්තේ බොහෝම වටින සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකායේ අසංකත සංයුත්තේ සඳහන්
කායගතා සති සූත්‍ර දේශනාවයි. මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අත්පත් කරගත්තු සකල කුසලානිසංස විශේෂයෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඊශ්‍රායලයේ සේවයෙහි යෙදී සිටින රේණුකා මහත්මියගේ උපන්දිනය නිමිති කරගෙන එතුමියට මේ සිදු කළ කුසලානිසංසයේ බල මහිමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් පිරි සුබ උපන්දිනයක් වේවා. එතුමියගේ සිතැඟි බලාපොරොත්තු සමෘද්ධිමත් භාවයට පත්වේවා. ඒ වගේම එතුමිය බලාපොරොත්තු වන විදියට මේ පින්කමෙන් අත්පත් කරගත්තු සකල කුසලානිසංස මීට වසර 3කට පමණ පෙර මිය පරලෝ සැපත් යුද හමුදාවේ සේවය කරලා විශ්‍රාමගත් ආදරණීය පියාණන් ආර්.ඩී. විජේනිස් උපාසක මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. එතුමන්ගේ භව ගමන සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහස හිතේ තියාගෙන ඒ වගේම පරම්පරාවේ නමින් මිය පරලෝ සැපත් ආච්චි අම්මා සීයා ඇතුළු කොට ඇති සියලුම ඥාති හිතයිසින් මේ පින් අනුමෝදන් වේවා. එතුමිය බලාපොරොත්තු වන විදියට ඒ සියලුම දෙනා සසර දුකින් ඈතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා රට ජාතිය සම්බුදු සසුන යෙහින් රකේවා. පෙබරවාරි 26 වන දින උපන්දිනය සමරන මාවතගම පුස්වැල්ල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයෙහි යෙදී සිටින රේණුකා මහත්මියට ඒ වගේම 71 වන වියෙහි පසුවන ආදරණීය මෑණියන් ආර්.ඩී. පෙසෝනා උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය දෙවියන්ගේ රැකවරණින් සැලසේවා. ඒ වගේම රෝහිණී මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් සරත් වික්‍රමරත්න මහත්මයාට ඒ වගේම ආදරණීය පුතුණුවන් අමිත් තිසර වික්‍රමරත්න පුතුණුවන්ට ඒ ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය සැලසේවා. රේණුකා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් සරත් වික්‍රමරත්න මහත්මයාට ඒ වගේම ආදරණීය පුතුණුවන් අමිත් තිසර වික්‍රමරත්න පුතුණුවන්ට ඒ ඇතුළු කොට ඇති පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවපත් භාවය දෙවියන්ගේ රැකවරණින් සැලසේවා. ඒ වගේම රේණුකා මහත්මිය බලාපොරොත්තු වෙනවා තමන් කුඩා කාලේ ඉඳලා රැක බලාගත්තු ආර්.ඩී. විමලාවති පුංචි අම්මටත් සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිදු කළ පින් බල මහිමෙන් සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ට ඊශ්‍රායලයේහි සේවය කරන්න විදේශගත වෙන්න උදව්පකාර කළ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම රේණුකා මහත්මියගේ දෑතින් උපස්ථාන ලබන ඊශ්‍රායල් ජාතික කාන්තාවක් වන මතාන මහත්මියටත් එතුමිය ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට සත්පුරුෂ ගුණයෙන් යුක්තව මේ පින්කම සිද්ධ කරනවා. ඉතින් දෙවියන්ගේ රැකවරණය ඒ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම අත්පත් වේවා. ඒ වගේම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට නිරතුරුවම ධම් දෙසුම් ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වා දෙන ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සිත ශාන්තිය දෙවියන්ගේ රැකවරණින් සැලසේවා. දෙවියෝ තුතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් රේණුකා මහත්මිය ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනාටමත් නමින් මියගිය ආදරණීය පියාණන් ඇතුළු කොට ඇති ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාටමත් සසරින් එතරව උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මාවතගම පුසල්ලේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවය නියුතු රේණුකා මහත්මියගේ පෙබරවාරි මාස 26 වන දිනට යෙදෙන්නා වූ උපන් දිනය වෙනුවෙන් සිය දෙමාපියන් වන මීට වසර 3කට පෙර පරලෝසපත් යුද හමුදාවේ සේවය කර විශ්‍රාමලත් ආර්.ඩී. විජේනිස් පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින අවුරුදු 71ක් වයස ඇති ආර්.ඩී. පෙසෝනා දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සිත ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි අද ධර්ම දේශනාවේ මූලික අරමුණු වන්නේ. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාවතගම පුස්සල්ල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවය නියුතු රේණුකා මහත්මියයි. අද දේශකයාණන් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම් මැසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබත් ඔබගේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඊමෝ මගින් කතා කර දැන්ම ඔබේ දායකත්ව දේශනාව වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.